ඔව් ආදරණීය දරු දැරියනි, අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම කරගෙන ගියා. එහිදී අපි ප්‍රශ්න වලට ප්‍රවේශ වන ආකාරය, ප්‍රශ්න ස්වරූපය හඳුනා ගැනීම, පිළිතුරු ස්වරූපය හඳුනා ගැනීම, ලකුණු ලබා දෙන ක්‍රියාපිළිවෙල හඳුනා ගැනීම වැනි දේවල් අපි අධ්‍යයනය කළා. ඊට අමතරව සමහර ප්‍රශ්න පදනම් කරගෙන එම ප්‍රශ්න වෙන මානයන්ගෙන් අලුත් ප්‍රශ්න විදියට අපි ප්‍රතිනිර්මාණය කරන්න පුරුදු වුණා. දැන් විභාගයට අවශ්‍ය හොඳ පෙරහුරුවක්, හොඳ විභාග ව්‍යායාමයක් තමයි ප්‍රශ්න නිර්මාණය කරන එක, පිළිතුරු නිර්මාණය කරන එක. ඔබත් නොදැනීම ඉතාම පහසුවෙන් ඔබට විෂය කරුණු හොඳින් අවබෝධ කරගන්න එක අවස්ථාවක් වෙනවා. අපි අද පාඩම් පරිච්ඡේදෙනු තවදුරටත් එම තත්ත්වයන් මෝහත් කරගන්න උත්සාහ කරනවා. මුලින්ම 2008 විභාග ප්‍රශ්න පත්‍රයට යොමු වෙච්ච ප්‍රශ්න සාකච්ඡා කිරීම තුලින්. දෙවෙනි ප්‍රශ්නේ ආ කොට එක. ඒක ආවේ මුලින්ම අයන්න කියලා ආවේ. ඒකේ අයන්න මේ මූල්‍ය කළමනාකරණ දාලා නැහැ. අපි ඉනිස් එක අයින් කරා. ඒක තමයි මේ මුලින්ම ආ කොටස අයින්නේ. රයිට්. දෙකේ ආ කොටසේ රෝමි ලක්කා 1. මුදල් අයවැය ලේඛනය යනු කුමක්ද? මුදල් අයවැය ලේඛනය කියන දන්නවනේ. නිශ්චිත අනාගත කාල සීමාවක් සඳහා අපේක්ෂිත මුදල් ලැබීම හා ගෙවීම ඇතුළත් ලේඛනයකි. නැත්නම් පුරෝකතනයකි. එතරම්. නැත්නම් පුරෝකතනයකි. පුරෝකතනය. මේක අනිවාර්යයෙන්ම නිශ්චිත අනාගත කාල සීමාව කතාව එන්නම ඕනේ. මොකද හේතුව මුදල් ප්‍රවාහ ප්‍රකාශයත් මේ ළඟින්ම යනවානේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශය අනාගතයටත් හදනවා, අතීතයටත් හදනවා, වර්තමානයේත් හදනවා. ඒ නිසා මුදල් අයවැයක් හදන්නේ අනාගතේ පමණයි. ඒ නිසා නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් සඳහා අපේක්ෂිත කතාවත් එන්නම ඕනේ. සත්‍ය ලැබීම නෙවෙයිනේ. අපේක්ෂිත මුදල් ලැබීම හා අපේක්ෂිත මුදල් ගෙවීම ඇතුළත් කරන ලද පුරෝකතනය. නැත්නම් ඇතුළත් කරන ලේඛනය තමයි මුදල් අයවැය කියන්නේ. කිසිම මේක කිසිදු ආදයක් නැහැ, ලකුණු එකම ගන්න. කටපාඩම් කරන දෙයක් නැහැ. බොහොම සැහැල්ලුවෙන් ලියන්න පුළුවන්. ඒක රෝමි ලක්කම් 2. මුදල් අයවැය ලේඛනයක් පිළිල කිරීම ව්‍යාපාරයකට වැදගත් වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මුදල් අයවැය ලේඛනයක් ව්‍යාපාරයකට වාසිදායක තත්ත්වයන් උදා කරනවා. ප්‍රධානම උත්තර දෙකක් තියෙනවා. අමතර උත්තර තවත් ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙකයි මේක අහන්නේ. කරුණු දෙකක් සඳහා ලකුණු දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ මුදල් අයවැයක ප්‍රයෝජන සාමාන්‍යයෙන් විභාගෙට යොමු වෙනවා. අහන හැම අවස්ථාවකම වාසි දෙකයි අපේක්ෂා කරන්නේ. මොකද ගොඩක් නැහැ. නිසා හතරක් අහන්නේ කවදාවත්. ප්‍රධානම එක තමයි මුදල් අතිරික්ත කල්තබා හඳුනාගෙන ඒවා සුදුසු ආයෝජනවල යෙදිය හැක. දැන් අපි වර්ෂයක් සඳහා මුදල් අයවැයක් හදනවා කියන්නකො. කාර්තු 4කට. එතකොට එකේ සමහර කාර්තු වල ඌනතා තියෙන්න පුළුවන්, සමහර කාර්තු වල අතිරික්තතා තියෙන්න පුළුවන්. සමහර කාර්තු සමබරව යන්න පුළුවන්. එහෙනම් මුදල් අතිරික්තතා ඇතිවන කාර්තු නැත්නම් වකවානු හඳුනා ගන්න පුළුවන්. ඒ අතිරික්ත මුදල් ප්‍රමාණය කොච්චරද කියලා කල්යතුම් දැනගන්න පුළුවන්. දැනගත්ත මොකද ඒවා ඵලදායී ආයෝජන මාර්ගවල යොදවන්න සැලසුම් සකසා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට මුදල් ඌනතා කල්තබා හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට කටයුතු කරන්න පුළුවන්. මුදල් ඌනතා ඇති වෙන්නේ මොන කාල පරිච්ඡේදයේදීද? මොන කාර්තුවේදීද? කොච්චරක්ද ඌනතාවේ? එහෙනම් ඌනතාවේ වාසිදායක අර මුදල් සම්පාදන මාර්ග හඳුනාගෙන විකල්ප මූල්‍ය සම්පාදන මාර්ග අතුරින් වඩා වාසිදායක මාර්ගයකින් ඒ ඌනතාවේ සපුරා ගන්න පුළුවන්. එතකොට හදිසිය සපය ගන්න ඕනේ නැහැනේ. හදිසිය සපය ගන්න ගියොත් ගිනි පොලියටනේ ඉතා ඉහළ පුලියකට ණය ගන්න පුළුවන්. මේකනේ අපිට බොහොම අඩුම පිරිවැයකින් ණය ලබා ගත හැකි මාර්ගවලින් මේක සපුරා ගන්න කල් තියෙනවා. ඉඩ ලැබෙනවා. තේරුණාද? ඔය දෙකත් ඇති. ඔය දෙක තමයි ප්‍රධානම දෙක. තුන්වෙනි එක තමයි මූල්‍ය සැලසුම් මහා පාලන උපකරණයක් ලෙස භාවිතා කළ හැක. මූල්‍ය සැලසුම් උපකරණයකුත් වෙනවනේ මේක. දැන් අතන මේක සැලැස්මක් නේ. අයවැය කියන්නේ. අපි දන්නවා එක එක කාර්තුවල අපිට මෙච්චර ලැබෙන්න තියෙනවා. එක එක කාර්තුවල අපිට මෙච්චර ගෙවන්න තියෙනවා. ඒක සැලසුමක් ලෙස සලකා අපිට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනික පාලන උපකරණයක් කියන්නේ දැන් අපි මුදල් ලැබීම් වශයෙන්
මාර්ග 5කින් විතර දෙවන කාර්තුවේදී අපි හිතමු රුපියල් බිලියන 25ක් අපේක්ෂා කළා. ලැබුණු බිලියන 20යි. අන්න බලනවා ඇයි බිලියන 5කට මොකද උනේ? අපිට ඒ බිලියන 5ක් සම්පාදනය කරන්න එකග වෙච්ච මූල්‍ය ආයතනයක් බංකොලොත් වෙලා. මහ බැංකුවේ මූල්‍ය ආයතනේ බලපත්‍ර කැන්සල් කරලා තේරෙනවද? නඩු මාර්ගයට පිවිසලා තියෙනවා. ඒ නිසා ලැබුණ නැත්තේ. අන්න එහෙනම් අපිට පුළුවන් එකදී එහෙනම් ඒක වෙන මාර්ගකින් හොයාගන්න. තේරුණාද? ඒ වගේ අපේක්ෂිත ගෙවීම් මාර්ග දක්වලා තියෙනවා මිලියන අපි හිතමු 200ක්. නමුත් මිලියන 220ක් ගිහිල්ලා තියෙනවා. ඇයි වැඩිපුර ගියේ? වැඩිපුර ගියේ යම් යම් අපේ දුර්වලතා මත නම්. නිෂ්පාදන පාලනය දුර්වල නම්. සේවක පාලනය දුර්වල නම්. සේවකෝ විශාල වශයෙන් අතිකාල සේවාවල දීලා තියෙනවා. OT කරලා තියෙනවා. නමුත් ඒ කරපු පෑය ගන්න සරිලන නිමිමක් දීලා නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම සේවකයන්ට විනය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒක නිවැරදි කරන්න පුළුවන්. ඒ වගේ පාලනයක් කරන්න අපි සසදන්න එපයි. දැන් මුදල් අයවැය තියෙන අපේක්ෂිත තත්ත්වය. දැන් සත්‍ය තත්ත්වය සංසන්දනය කරලා නිවැරදි කරන්න පුළුවන්. ඒ වගේ වාසි දෙකකට ලකුණු දෙකක් ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ඊයන්නේ රෝමිලක්ක 1 කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුවේ ගනුදෙනු වන උපකරණ ඉන්ස්ට්‍රුමන්ට්ස් කවරේද? කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව හුරුයිද මේ වචනේ? ටිකක් දැන් භාවිතා වෙනවා අඩුයි. කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව කියන්නේ කොළඹ කොටස් හෝමාරුවටමයි. තේරුණාද? කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව කියන්නේත් කොළඹ කොටස් හුවමාරුවටමයි. නැත්නම් කොළඹ කොටස් වෙළඳපොළටමයි. කොළඹ කොටස් හුවමාරුව කොළඹ කොටස් වෙළඳපොළම තමයි කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කියන්නේ. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නැත්නම් කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු වන උපකරණ. නම් කරන්න තියෙන්නේ. කවරේද? විස්තර කරන්නේ නැහැ. එකක් මොකද්ද? සාමාන්‍ය කොටස්. ලැයිස්තුගත සමාවල ප්‍රධානම කොටස් වෙළඳපොළ උපකරණය වෙන්නේ සාමාන්‍ය කොටස්. නිශ්චිත ලාභාංශයක් ප්‍රකාශ නොකර නිකුත් කරන කොටස්. සැබෑ හිමිකරුවන්ට අයිති ප්‍රාග්ධනය. අනික වරණීය කොටස්. නිශ්චිත ලාභාංශයක් ප්‍රකාශ කරමින් නිකුත් කරන කොටස්. අනිත් එක සාංගමික බැඳුම් කර නැත්නම් ණය කර. ඒ කියන්නේ සීමිත පොදු සමාගමක් මහජනයාගෙන් මැදි හා දිගුකල් ණය රැස් කරන උපකරණය තමයි සාංගමික බැඳුම් කර නැත්නම් ණය කර කියන්නේ. අනික කොටස් බලපත්‍ර ෂෙයා වොරන්ට්ස් මතකයිනේ. ඒක මූල්‍ය සම්පාදනයක් නොවේ. මූල්‍ය සම්පාදනය කර ගැනීමට අනාගත මූල්‍ය සම්පාදනයක් සදා වර්තමානයේදී සකසන මොකද්ද? ගිවිසුම්ගත ලේඛනයක්. පොරොන්දු ලේඛනයක් නැත්තම්. ඒ කියන්නේ කොටස් බලපත්‍රය තියෙන්නේ නිශ්චිත ඉදිරි දිනකදී නිශ්චිත මිලක් යටතේ කොටස් මිලදී ගැනීමේ අයිතිය මේ බලපත්‍රලාභියාට පැවරීම. දැන් මේක අපි මුදලක් ගෙවලා ගන්න සුළු මුදලක් ගෙවලා ගන්න ඕනේ. ගත්තම ඒ බලපත්‍රය මම ගත්තම මට ඒකෙන් අයිතිය ලබා දෙනවා. මේ බලපත්‍රය සඳහන් මිලකට ඉදිරි දිනකදී කොටස් මිලදී ගැනීම අයිතිය තහවුරු කරමින්. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ කොටස් මිල ඉහළ මට්ටමක තියෙන පුළුවන්. ඉහළ මට්ටක තිබුණ උනාට මට මිලදී ගන්න පුළුවන්කම ලැබෙනවා බලපත්‍ර සඳහන් ගන්න. කොටස් වෙළඳපොලේ මිල රුපියල් 42.50යි කියන්නකෝ. එහෙනම් 37.50කට මිල කරලා තියෙනවා නම් බලපත්‍රය අපිට පුළුවන් රුපියල් 5ක අඩුවෙන් 37.50ට ගන්න පුළුවන්. ඒකයි වාසිය. තේරෙනවද? ඒතර ඒක ගනුදෙනු කළ හැකි ලිවිලක්. ඒක මට අතිනත පවරන්න පුළුවන්. ඊළඟට භාණ්ඩාගාර බැඳුම් කර. ඒ කියන්නේ රජයට මැදිකල් හා දිගුකල් ණය ලබා ගන්න භාණ්ඩාගාරය වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන මූල්‍ය පත්‍රිකා. අනිත් එක භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාරයට කෙටිකල් ණය ලබා ගන්න මහ බැංකුව නිකුත් කරන මූල්‍ය සහතික. ඕක තමයි ප්‍රධාන කොටස් වෙළඳපොළ උපකරණ වෙන්නේ. කරුණු 4කට ලකුණු 1යි 2ක් හෝ 3ක් නම් ලකුණු භාගයයි 1කට ලකුණු නෑ බිඳුවයි. 2ක් කරලා ලියා ගන්න බැරි කමක් නෑනේ. ලේසියම 4 ලියන්න පුළුවන්. දන්නවා අපි විස්තරාත්මකව කතා කරානේ. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රෝම ඉලක්කම් 2 සීමා සහිත පොදු සමාගමක් කොටස් අලෙවි කර ගැනීම සඳහා කොටස් වෙළඳපොළට පිවිසීමට
අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කරන්න. හොඳ ප්‍රශ්නයක්. ප්‍රායෝගිකයි නෝක. සීමිත පොදු සමාගමක් කොටස් අලෙවි කර ගැනීම සඳහා කොටස් වෙළඳපොළට පිවිසීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය. දැන් සෑම පොදු සමාගමකම කොටස් වෙළඳපොළ හරහා අලෙවි කරගන්න බෑනේ. ඒ කියන්නේ කොටස් වෙළඳපොළේ නියුක්ත තරවුකාර සමාගමක තරවුකරුවෙක්ගේ මාර්ගයෙන් ආයෝජකයන්ට කොටස් අලෙවි කරගන්න පුළුවන් වෙන්න නම් ලැයිස්තුගත සමාගමක් වශයෙන් කොළඹ කොටස් හෝමාරුව තුල සීමිත පොදු සමාගම ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක අපි දන්නවනේ. ලැයිස්තුගත සමාගමක් කියන්නේ ඒකනේ. කොළඹ කොටස් වෙළඳපොළ හරහා කොටස් අලෙවි කර ගැනීමට සීමිත පොදු සමාගමක් කොළඹ කොටස් හෝමාරුව තුල ලේඛනගත කිරීම. ඒක තමයි අහන්නේ. පොදු සමාගමක් කොටස් අලෙවි කර ගැනීම සඳහා කොහෙදද? ෂෙයා මාකට් එක තුල. සඳහා කොටස් වෙළඳපොළට පිවිසින්න කියන්නේ ලැයිස්තුගත සමාගමක් වශයෙන් ප්‍රවේශ වෙන්න ඕනේ. ලැයිස්තුගත සමාගමක් විදියට බෞද්ධිස්ම ලබන්න ඕනේ. නිකම්ම පොදු සමාගමකට බෑනේ. එහෙනම් ලැයිස්තුගත සමාගමක් වෙන්න අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය. පළවෙනි එක තමයි කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වී ඇති තරවුකරුවෙක් නැත්නම් අනුග්‍රහකෙක් තෝරගන්න ඕනේ. කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වී ඇති තරවුකරුවෙක් නැත්නම් අනුග්‍රහකෙක් තෝරගන්න ඕනේ. තරවුකර සමාගමක තරවුකරුවෙක්. සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියට කරන ලද සංශෝධනය සහිත පිටපත කියලා ඔක තියෙන. ඒ කියන්නේ සාංගමික ව්‍යවස්ථාවලියට සංශෝධන කරලා තියෙනවා නම් ඒ සංශෝධන ඇතුළත් පිටපතක් අනිවාර්යයෙන්ම සූදානම් කරගන්න ඕනේ. මේක පිටපත කියලා තිබුණු නිසා ස්කීම් එක මම වෙනස් කරන්න ගියේ නෑ. ඒක හරියට කිව්වොත් පිටපත සූදානම් කර ගැනීම. තුන්වෙනි එක තමයි සංස්ථා ප්‍රකාශය. ඒ කියන්නේ සමාගම් පනතට හා කොටස් හෝමාරුවේ නීති රීති වලට අනුව සකස් කර ප්‍රසිද්ධ කර තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සංස්ථා ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න වෙනවා. තේරෙනවද? ඒක සමාගම් නීතියට එකග වෙන්න ඕනේ. කොටස් හෝමාරුව කියන්නේ කොළඹ කොටස් හෝමාරුව කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ නීති රීති වලටත් අනුව සකස් කරලා ප්‍රසිද්ධ කරලා තියෙන්න ඕනේ. ඊළඟට මූලික ලැයිස්තුගත කිරීමට අදාළ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීම. ඉල්ලුම් පත්‍රය අපට තරවුකරුගෙන් ලැබෙනවා. ඒ ඉල්ලුම් පත්‍රය අනුව කොළඹ කොටස් හෝමාරුව අමතමින් ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කරලා ඒක බාර දෙන්න ඕනේ. ඊට පස්සේ පළමු හෝ දෙවන පුවරුවට සුදුසුකම් ලබා ගැනීම. දෙවන පුවරුවට කියන එක අපිට දැන් කියන්න පුළුවන් මොකද්ද? මොකද්ද? දිරිසවි පුවරුවනේ. පළමු හෝ දෙවන පුවරුව. මොකද්ද? දිරි සවි පුවරුව. දැන් භාවිතානේ එහෙමනේ. පළමු හෝ දිරිසවි පුවරුවට සුදුසුකම් ලබා ගැනීම කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ දැන් අර පළමු පුවරුවේ ලියාපදිංචි කරන අවශ්‍ය සුදුසුකම් සපුරලා තියෙනවා නම් මොකද අපේ ඇප්ලිකේෂන් එකේ විස්තර ඔක්කොම දාන්න ඕනේ. තේරුණාද? රුපියල් මිලියන 500ක් මොවා ගෙවානිමි ප්‍රාග්ධනයක් තියෙනවා නම් ලාභදායී ලෙස අවුරුදු 3ක් අවම වශයෙන් පවත්වාගෙන ගිහලා තියෙනවා නම් ප්‍රකාශිත ප්‍රාග්ධනය අවම වශයෙන් 25ක් ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් අවම වශයෙන් 25ක් මේ වන විටත් මහජනතාවට නිකුත් කළ මහජනතාව මිලදී අරන් තියෙනවා නම් ප්‍රධාන පුරට ගිහලා ලියාපදිංචි කරනවා. මිලියන 100ට වඩා වැඩි නම් ලාභදායී ලෙස වර්ෂයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ඒ ප්‍රාග්ධනයෙන් අවම 10ක් මහජනතාව සතු වෙලා නම් අනිවාර්යයෙන්ම දිරිසවි පුරුවේ ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ මොකේ ලියාපදිංචි උනත් ලැයිස්තුක සමාගම බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙම ක්‍රියාපිළිවෙල නිවැරදිව ඇතනම් ලකුණු 2යි අසම්පූර්ණ පිළිතුරු සඳහා ලකුණු දෙන්න එපා කියන්නේ සුදුසු පරිදි ලකුණු දෙන්න කියලා කියනවා. ඉතින් ලකුණු භාගයක් එකක් අහිමි වෙන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. පහේ ආයන්න. ඒකෙත් අයන්න අයින් කරලා ඇත්තේ මූල්‍ය කළමනාකරන නොවන ප්‍රශ්නයන් නිසා. තේරෙනවනේ? පහේ ආ රෝමි ලක්කම් 1. ප්‍රධාන මූල්‍ය කළමනාකරන තීරණ නම් කරන්න. ප්‍රධාන මූල්‍ය කළමනාකරන තීරණ නම් කරන්න. එකක් ආයෝජන තීරණ, අනිත් එක මූල්‍යන තීරණ. මොකද්ද මූල්‍යන තීරණ කියන්නේ? කෙටි කාලීන හෝ දිගු කාලීන මූල්‍ය සම්පාදන මාර්ග වලින් මූල්‍ය සපයා ගැනීම. තේරුණානේ? ඒ වගේම ආයෝජන තීරණ කියන්නේ ජංගම හා ස්ථාවරවත්කම් උපදවා ගැනීමට එම අරමුදල් යෙදවීම.
මූල්‍ය කළමනාකරණය මුලින්ම පාඩමේදී කතා කරා ප්‍රධාන මූල්‍ය කළමනාකරණ තීරණ දෙකයි. ලකුණු භාගයකින් ලකුණු එකක් ලැබෙන බොහොම කෙටි ප්‍රශ්නයක්නේ. වාස්තවික ප්‍රශ්නයක් වගේනේ. ඒ පහේ ආයන්නම රෝමිලක්කම් 2. එම තීරණ නිදසුන් සහිතව පැහැදිලි කරන්න. එම තීරණ නිදසුන් සහිතව පැහැදිලි කරන්න. ආයෝජන තීරණ යනු ජංගමවත්කම් ස්ථාරවත්කම් හා කාරක ප්‍රාග්ධනයෙහි මුදල් යෙදවීම සම්බන්ධ තීරණයි. කාරක ප්‍රාග්ධනය නැතත් කමක් නෑ. මොකද ජංගමවත්කම් කියද්දි කාරක ප්‍රාග්ධනය ඔල්රෙඩි ටච් වෙනවා. තේරුණාද? ආයෝජන තීරණ යනු ජංගමවත්කම් ස්ථාරවත්කම් හා කාරක ප්‍රාග්ධනයෙහි මුදල් යොදවන්නේ කොහොමද කියලා තීරණය කිරීම. මූල්‍ය තීරණ යනු ආයතනයකට අවශ්‍ය අරමුදල් දිගුකාලීන කෙටිකාලීන අභ්‍යන්තර බාහිර වශයෙන් සම්පාදනය කරගන්න ආකාරයේ සම්බන්ධ තීරණ. කෙටිකාලීන මාර්ග වලින් කොච්චර සපය ගන්නවද? දිගුකාලීන මාර්ග වලින් අරමුදල් කොච්චර සපය ගන්නවද? අභ්‍යන්තර මාර්ග වලින් කොච්චර සපය ගන්නවද? බාහිර මාර්ග වලින් කොච්චරක් සපය ගන්නවද කියලා තීරණය කරොත් ඒක තමයි මූල්‍ය තීරණ කියන්නේ. දෙකටම ලකුණු එකයි. දැන් මේ වගේ ප්‍රශ්න නිතර නිතර අහනවා. තේරෙනවද? මේවට කිසිසේත් මේ ලකුණු කාලක්වත් අඩු කරගන්න එපා. අංශු මාත්‍රයක්වත් අඩු කරගන්න නැතුව ඔබ අනිවාර්යයෙන්ම ලකුණු ලබා ගත හැකි ප්‍රශ්න නෙමෙයි ලකුණු ලබා ගන්නට ඕනේ. දැන් ඔය වගේම අහන්න පුළුවන් ප්‍රධාන මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණ මතකනේ. මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණ මොකක්ද? ව්‍යාපාරයේ අයිතිකරුවන් හා සබැඳියාගේ උපරිම කිරීම. ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි අගය උපරිම කර ගැනීම. මොකද අයිතිකරුවන්ට ව්‍යාපාරයට සම්බන්ධ අගයක් තියෙනවනේ. ඒක උපරිම. ඒ කියන්නේ අයිතිකරුවන්ගේ කොටස් වල වෙළඳ මිල වැඩි කරගත්තොත් අයිතිකරුවන්ට පුළුවන් තමන් සතු කොටස් වැඩි මිලකට විකිණීමෙන් තමන්ගේ ධනය වැඩි කරගන්න. ඒක වගේ ව්‍යාපාරේ ලාභදායීත්වය වැඩි කරගන්න ඕනේ. තේරෙනවද? වත්කම් වල අගය වැඩි කරගන්න ඕනේ. කොටසක ඉපුවම වැඩි කරගන්න. මේ හැම දෙයකින්ම අයිතිකරුවන්ට ව්‍යාපාරය සම්බන්ධ අගය වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි ඒ මූලික අරමුණ නිතරම පේපර් එකේ අහනවා. දැන් වාස්තික පේපර් එක අපි තාම කතා කරේ නැහැ. ඒකේ නිතරම අහනවා. තේරෙනවද? ඊළඟට යන්නේ රෝමිලක්කම් 1. ෂේ සඳහා වෙන් කිරීම, සාධ්‍යකරණය සහ වාණිජ පත්‍රිකා අයත් වන මූල්‍ය මාර්ග වර්ගයේ වෙනම සඳහන් කරන්න. මූල්‍ය මාර්ග 3ක් තියෙනවා. ෂේ වෙන් කිරීම, සාධ්‍යකරණය, වාණිජ පත්‍රිකා. ඒවා අයිති මූල්‍ය මාර්ගය වෙනම. හරි මේ තින් ලස්සන ලිය මුලින්ම ෂේ වෙන් කිරීම කියලා ලිව්වා. මොකක්ද ඒක? අභ්‍යන්තර මූල්‍ය මාර්ගය. ඉන්ටර්නල්ලි. ඒ කියන්නේ ලාභයෙන් වෙන් කරගන්නේ. කාටවත් එක දෙන්න බැඳීමක් නැහැනේ. තේරෙනවද? එහෙනම් ඒක අභ්‍යන්තර මූල්‍ය මාර්ගය. ඊළඟට සාධ්‍යකරණය. සාධ්‍යකරණය කියන එක එක්කෝ අභ්‍යන්තර මූල්‍ය මාර්ගයක් එක්කෝ බාහිර මූල්‍ය සම්පාදන මාර්ගයක් කියලා දෙකම ලියන්න පුළුවන්. ඒ කොහොමද? සාධ්‍යකරණය කියන්නේ මොකද්ද? දැන් මට ලැබී යුතු නැත්නම් මම ගෙවී යුතු ණයක්. මම ගෙවී යුතු ණයක් මම වෙනුවෙන් ණය හිමියට ගෙවන්න බාර ගන්නවා. හරිද? බාර අරගෙන මගෙන් වාරික වශයෙන් ටික අය කර ගන්නවා. ඒක තමයි සාධ්‍යකරණය කරන්නේ. එහෙම නැත්නම් මට ලැබී යුතු ණයක් ණය ගැතිය වෙනුවෙන් මට ගෙවලා මාව නිදහස් කරනවා. ණය ගැතියාගෙන් පොලියක් සමග ටික ඒක අය කර ගන්නවා. ඕකනේ කතන්දරේ. ඒක අභ්‍යන්තර වෙන්නේ ඇයි? අභ්‍යන්තර වෙන්නේ දැන් මට ලැබී යුතු ණයක්නේ. මට ලැබී යුතු ණයක්. ඒක මම ලැබී යුතු ණය මට ලැබුණොත් මම කාටවත් ගෙවන්නේ නැහැනේ. ලැබී යුතු ණයක් එක් රැස් කර දෙන නිසා. අභ්‍යන්තර මාර්ගය. අනික ඒක රැස් කර දෙන්නේ කාගෙන්ද? බාහිර පාර්ශවයක් ඉන්නේ. ඒ නිසා තමයි බාහිර මූල්‍ය සම්පාදන මාර්ගයක් වෙන්නේ. දෙකම හරියි. ඊළඟට වාණිජ පත්‍රිකා කෙලින්ම පැහැදිලිවම බාහිර මූල්‍ය මාර්ගයක්. බාහිරට අපසු ගෙවන්න එපා. තේරුණාද? ලකුණු භාගයකින් ලකුණු එකමාරක් ලැබෙනවා. ඒක හරියට නම් කරාම. කිසිදු ප්‍රශ්නයක් නැතුව කිසිදු ගැටලුවක් නැතුව ලියන්න පුළුවන්. ඒකේ රෝමිලක්කම් 2 ඔබගේ වර්ගීකරණයට පදනම් වූ කරුණු වෙනම පැහැදිලි කරන්න. ඔබගේ වර්ගීකරණයට පදනම් වූ කරුණු වෙනම පැහැදිලි කරන්න. මොනවද කරුණු? මුලින්ම ෂේ වෙන් කිරීම. අපි කිව්වේ අභ්‍යන්තර කියලානේ. ඒකට හේතුව අහන්නේ මේ. මොකද හේතුව? මුදල් පිටට ගලා නොයන අතර ආයතනය තුලම රැඳෙන නිසා. මුදල් පිටතට ගලා නොයන අතර ආයතනය තුලම රැඳෙන නිසා කියනවා හොඳටම ඇති. හරිනේ අභ්‍යන්තර වෙන්නේ එහෙමනේ. සාධ්‍යකරණය. අභ්‍යන්තර කියලා කිව්වේ මොකද?
වත්කම් විකිණීමක් වෙනවනේ මේකේ. වත්කම් විකිණීමක්. දැන් මට ලැබී යුතු ණයක් මට ලැබී යුතු ණයක් කියන්නේ මට වත්කමක්නේ. ණය ගැතියන්ගේ ලැබී යුතු ණය. මොකද වෙන්නේ? මම මේ ලැබී යුතු ණය එකතු කර ගැනීම අයිතිය සාධ්‍ය සමාගමට මම පවරනවා නැත්නම් විකුණනවා. මට සාධ්‍ය ආයතනය ගෙවනවා. සාධ්‍ය ආයතනේ ණය ගැතිය අය කරගන්නවා. එහෙනම් වත්කම් විකිණීමක්. ඒතර මම සාධ්‍ය ආයතනයේට මට ලැබී යුතු ණය අය කර ගැනීම අයිතිය පැවරීම තමයි මේ වත්කම් විකිණීම කියලා අදහස් කරන්නේ. එහෙම කරලා මට සාධ්‍ය ආයතනයේ දෙන මුදල් මං කාටවත් අපහො දෙන්න බැදීමක් නැහැනේ. අභ්‍යන්තරයි. හරිනේ. බාහිර කියන්නේ පිරිවැයක් තියෙනවා පිටතින් ලබා ගන්නවා. මොකද සාධ්‍ය ආයතනයේ මට මුළු මුදලම දෙන්නේ නැහැ. කිසියම් වට්ටමක් අඩු කරගන්න නැත්නම් කමිෂන් එකක් ගන්නවා. හරිද? ඒකේ පිරිවැයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් බාහිර මූල්‍ය මාර්ගවල පිරිවැයක් තියෙනවනේ. පොලියක් ගෙවන්න ඒ වගේ මේකෙත් පිරිවැයක් තියෙනවා. අනික පිටතින් ලබා ගැනීමක් තමයි වෙන්නේ. ඇයි? ඒ සාධ්‍ය ආයතනේ බාහිර ආයතනයක්නේ. බාහිරින් තමයි අපට ගෙවන්නේ. ඒ නිසා බාහිර කියලා තරක කරන්න පුළුවන්. තේරෙනවද? ඊළඟට වාණිජ පත්‍රිකා. පොලියක් ගෙවන්න ඕනේ පිරිවැයක් තියෙනවා. අනිවාර්යෙන් පිටතින් ලබා ගන්න. ආපසු පිටතට ගෙවීම බෙදියාව තියෙන. එහෙම ලියුවත් හරි. ආපසු බාහිර පාර්ශවයකට නැත්තම් මූල්‍ය සම්පාදකයාට ආපසු ගෙවීමට බැඳී සිටි. ඒත් හරි. තේරෙනවද? මේ මුලියොත් පොලියක් ගෙවිය යුතුයි පිටතින් ලබා ගන්න. බාහිරින් ගන්න. භාගයේ බැගින් හේතු තුනට ලකුණු එකමාරයි. හොඳ ප්‍රශ්නයක්. ඉතින් බොහොම සරල ප්‍රශ්නයක්. එතකොට ඊළඟට අපි බලමු 2009 විභාගෙදී වෙච්ච ප්‍රශ්න කීපයක්. දෙකේ රෝම ඉලක්කම් 2 සමාගමක අභ්‍යන්තර අරමුදල් සම්පාදන මාර්ග 3ක් සඳහන් කර එක් මාර්ගයේ වාසි පැහැදිලි කරන්න. සමාගමක අභ්‍යන්තර අරමුදල් සම්පාදන මාර්ග 3ක් සඳහන් කරලා එක ක්‍රමයේ වාසි පැහැදිලි කරන්න. දැන් ඔබට දැනෙන්නේ ඇති මේ මූල්‍ය සම්පාදන මාර්ගත් විභාගයට නිතරම ඔබට යොමු කරනවා. මොකද මූල්‍ය කළමනාකරණය හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් අඩු ගානේ ඔබ වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ කෙනෙක් වුණොත් හදිසියේ ඒත් ඔබ පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරලා හිමිකරුවෙක් වුණොත් ඔබ මේ මූල්‍ය සම්පාදන මාර්ග ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි උසස් පෙළ පන්තිදී මේ අපි ඒව ඔබට අවධාරණය කරන්නේ. තේරෙනවද? එකක් තමයි රඳවාගත් ලාභ. අභ්‍යන්තර මාර්ගයන්නේ රඳවාගත් ලාභ සංචිත පිරිවැයක් නැහැ. පිරිවැයක් නැහැනේ. බාහිර මාර්ගය නම් පිරිවැයක් තියෙනවා. මේක පිරිවැයක් නැහැ. ලබා ගැනීම පහසුයි. ආපසු ගෙවීමට අවශ්‍ය නැත. ආපසු කාටවත් ගෙවන්න බැඳීමක් නැහැනේ. ඒ නිසාම අවදානමත් අඩු. අන්නේව තමයි වාසි. වාසි දිනවා එක. පිරිවැයක් නැත. ලබා ගැනීම පහසුයි. ආපසු ගෙවීමට බැඳියාවක් නැහැ. අවදානම අඩු 4ක් තියෙනවා. 4ක් ඕනේ. ඕකේ. කරුණු 3කට ලකුණු 1මාරයි. වාසි එකකට භාගයේ බැගින් ලකුණු 1මාරයි. සම්පූර්ණ ලකුණු 3යි. මේ කරුණු වලට ලකුණු භාගයේ බැගින් දීලා තියෙන 1මාරයි. වාසි වලටත් එක බැගින්. වාසි එකයි අපේක්ෂා කරලා තියෙන. නමුත් මම යෝජනා කරනවා කෝකටත් වාසි දෙකක් ලියන්න. මොකද මෙවැනි ප්‍රශ්නවලදී ඇතැම් වර්ෂවල වාසි දෙකක් අහනවා. ඇතැම් වර්ෂවල වාසි එකක් අහලා තියෙනවා. පැහැදිලිනේ? දෙවැනි එක ශේෂ 10 වෙන් කිරීම. ශේෂ 10 වෙන් කිරීමත් අභ්‍යන්තර මූල්‍ය සම්පාදන මාර්ගය. පිරිවැයක් නැත. ලබා ගැනීම පහසුයි. ආපසු ගෙවීමට අවශ්‍ය නැත. අවදානම අඩුයි. තේරුණාද? ශේෂ 10 වෙන් කිරීමේදී පිරිවැයක් නැහැනේ. දැන් ඇත්තටම පිරිවැයක් තියෙනවා කියන්නේ බාහිරින් සපය ගන්න. මේකේ පිරිවැයක් නැහැනේ. ව්‍යාපාරයේ ලාභ ගිණුම හර කරලා ෂේවෙන් කිරීම ගිණුම බැර කරලා ලාභයෙන් වෙන් කරගන්න. කිසිම විදමක් නැහැ. ලබා ගැනීමත් පහසුයි. ඇතුළෙම ලබා ගන්න. ආපසු ගෙවීමට අවශ්‍යත් නැහැ. ආපසු ගෙවීමට බැඳියාවක් නැහැ. කාටවත් ගෙවන්න බැඳීමක් නැහැ. අවදානමත් අඩුයි. ඒ නිසාත් මොකද මේක අභ්‍යන්තර මාර්ගයක් වෙනවා. අතිරික්ත වත්කම් විකිණීම. අනවශ්‍ය වත්කම් ඉවත් කරගත හැකි වීම. පිරිවැය අඩුයි. මේකේ අනවශ්‍ය වත්කම් ඉවත් කරගන්නත් පුළුවන්. පිරිවැයත් අඩුයි. පිරිවැයක් නැතුවම නොවේ. සමහරට තරවකරුවෙක් සම්බන්ධුන තරව ගාස්තුවක් ගෙවන්න නෙවෙයි. ඒ සමහර වාහනයක් නම් වාහනේ පොඩ්ඩක් සර්විස් කරලා විකුණන්න නෙවෙයි. අලුත් වැඩියා කරලා විකුණන්න නෙවෙයි. තේරෙනවද? අඩු ලෝ කොස්ට් එකක් තියෙනවා. නමුත් ඒක අභ්‍යන්තර සම්පාදන මාර්ගය. එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධනය දැඩිව පාලනය කිරීම. කාරක ප්‍රාග්ධනය දැඩිව පාලනය කිරීමේදී ලැබී යුතු ණය මුදල් කලින් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ණය ගැතියන්ගේ මුදල් කලින් එක්රැස් කරගන්න පුළුවන්. ගෙවීම් පමා කරන්න පුළුවන්. තොග මට්ටම් අඩු කිරීම තුළින් අර මුදල් සම්පාදනය කරගන්න පුළුවන්.
හරිද? ඒ වගේ කරුණු තුනකට ලකුණු 1.5යි වාසි එකකට භාගෙ බැගින් ලකුණු 1.5යි සම්පූර්ණ ලකුණු 3ක් ලබා ගන්න පුළුවන්. ඔය වගේම අහන්න පුළුවන් මොකද්ද? බාහිර මූල්‍ය සම්පාදන මාර්ග 3ක් නම් කර එක් මාර්ගයේ වාසි. එහෙම තහන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් සාමාන්‍ය කොටස් මොකද්ද? බාහිරයි. ඇයි බාහිරයි කියන්නේ? පිරිවැයක් තියෙනවා. ලාභාංශ පිරිවැයක් දරන්න වෙනවා. අනික කෙදිනක හෝ සමාගම ඈවර කිරීමේදී හෝ ආපසු ගෙවීමට බැඳියාවක් තියෙනවා. බාහිරයි. වර්ණීය කොටස් නිශ්චිත ලාභාංශ පිරිවැයක් තියෙනවා. ආපසු ගෙවන බැඳියාවක් තියෙනවා. බැංකු ණය නිශ්චිත බැංකු පොලිය ගෙවීම සඳහා පිරිවැයක් දරන්න වෙනවා. බැංකුවට ආපසු ගෙවීමේ බැඳියාවක් තියෙනවා. තේරුණාද? ඒ වගේ ලියන්න පුළුවන්. ඊළඟට රෝමිල ලකන් 3 අයන්න. දල කාරක ප්‍රාග්ධනය හා සුද්ධ කාරක ප්‍රාග්ධනය යන සංකල්ප වෙන වෙනම පැහැදිලි කරන්න. දල කාරක ප්‍රාග්ධනය හා සුද්ධ කාරක ප්‍රාග්ධනය යන සංකල්ප වෙන වෙනම පැහැදිලි කරන්න. දල කාරක ප්‍රාග්ධනය යනු ව්‍යාපාරයක ජංගම වත්කම් වල එකතුව. සමස්ත ජංගම වත්කම් තමයි දල කාරක ප්‍රාග්ධනය කියන්නේ. දැන් කාරක ප්‍රාග්ධනය කියන්නේ එදිනෙදා වියදම් පියවා ගැනීමට අවශ්‍ය වත්කම්නේ, කෙටි කාලින වත්කම්නේ නේ. ව්‍යාපාර කටයුතු දෛනිකව පවත්වාගෙන යාමේදී ගෙවීමට සිදුවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය කෙටි කාලීන වත්කම් තමයි කාරක ප්‍රාග්ධනය කියන්නේ. එහෙනම් ඒක ජංගම වත්කම් වලින් සමන්විත වෙන කෙටිකල් ප්‍රාග්ධනය තමයි දල කාරක ප්‍රාග්ධනය කියන්නේ. සුද්ධ කාරක ප්‍රාග්ධනය යනු ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කළ විට ලැබෙන අගය. සුද්ධ වෙන්නේ එතකොටනේ. මොකද සමස්ත ජංගම වත්කම් අපට ගෙවීම් පියවන්න පාවිච්චි කරන්න බෑ. ඇයි? ජංගම බැරකම් හිමියන් යම් විදියකින් ව්‍යාපාරය ගැන කලකිරීමක් හෝ සැකසංකා ඇති වෙලා ඒගොල්ලන්ගේ හිමිකම් ඉල්ලා සිටියොත් ගෙවන්න ජංගම වත්කම් ප්‍රමාණයක් ඕනේ. ඒ පිළිහෙන් ඒ කොටස අයින් කරන් පස්සේ ඉතුරු ටික තමයි එදිනෙදා වියදම් පියවන්න කාරක ප්‍රාග්ධනය ඔස්සේ පාවිච්චි කරන්න වෙන්නේ. ඒක තමයි සුද්ධ කාරක ප්‍රාග්ධනය කියන්නේ. හරිනේ. සමස්ත ජංගම වත්කම් වලින් නියෝජනය වෙන්නේ දල කාරක ප්‍රාග්ධනය. ඒ ජංගම වත්කම් වලින් ජංගම බැරකම් සඳහා ජංගම බැරකම් පියවීමට අවශ්‍ය වුවොත් අදාළ ජංගම වත්කම් ටික ඉවත් කරාම එදිනෙදා ගෙවීම් කරන්න ඉතුරු ජංගම වත්කම් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි සුද්ධ කාරක ප්‍රාග්ධනය කියන්නේ. ගිණුම් කරන්නට මම හිතන්නේ 10 වාරයක් කතා වෙලා ඉන්නේ දන්නවනේ. මේව වරද්ද ගන්න මේපස් සම්පූර්ණයෙන්ම ලකුණු ගන්න ඕනේ. හරිනේ. ඔන්න මේ විදිහට පින්නොත් කමන්නේ සුද්ධ කාරක ප්‍රාග්ධනයේ සමානයි ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරාම එහෙම ලියුවත් ලකුණු දීලා තියෙනවා. ලකුණු 1යි මේකට ලකුණු 1 ලකුණු 2යි. ආයන්න ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කවරේද? ව්‍යාපාරයක කාරක ප්‍රාග්ධනය වැඩි කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ගෙවීම් පමා කිරීම. එකක් තමයි ගෙවීම් පමා කරනවා. ඒ කියන්නේ ණය හිමියන්ට ගෙවීම පමා කරනවා. වියදම් පමා කර උපචිත වියදම් ඒකත් පමා කර ගන්නවා. පමා කරගත්තොත් දැන් ඒවට ගෙවන්න තිබිච්ච සල්ලි අපිට පාවිච්චි කරන්න පුළුවන්. නිකම්ම කෙටි කාලින මූල්‍ය සම්පාදනයක් වෙනවා. එහෙනම් දෛනික වියදම් පියවන්න පුළුවන්. දෙක ලැබිය යුතු මුදල් ඉක්මනින් ලබා ගැනීම. අපිට ලැබිය යුතු මුදල් තියෙනවනේ. ලැබිය යුතු බිල්පත්, ණය ගැතියෙන් ලැබිය යුතු මුදල් අපි වට්ටම් දීලා හරි ඉක්මනින් ලබා ගත්තම කාරක ප්‍රාග්ධන ප්‍රශ්නේ විසඳෙනවා. තුන්වෙනි එක තමයි තොග සඳහා යෙදවුම් අවම කිරීම. තොග සඳහා යෙදවුම් කියන්නේ මොකද්ද මේ? තොගවල මුදල් ආයෝජනය අඩු කරන්න ඕනේ. තොගවල විශාල මුදලක් හිර කරනවා කියන්නේ දෛනික වියදම් පියව ගන්න තියෙන සල්ලි අර බහඬ ගොඩකට මොකද කරන්නේ? අතාරිනවා. ඒක නෙමෙයි නිසා තොගවල මුදල් යෙදවීම තමයි මේ යෙදවුම් අවම කිරීම කියන්නේ. ඊළඟට තොග වැඩියෙන් අලෙවි කිරීම. තොග ඉක්මනින් අලෙවි කර ගන්න ඕනේ. අලෙවි කර ගන්නවා කියන්නේ ඉක්මනින් මුදල් වෙනවා. ඒතර තොගවල මුදල් යෙදවීම කියන එක ප්‍රශ්න නැති වෙලා යනවා. ඒ වගේම අත්පිට විකුණුම් වැඩි කරගන්නත් ඕනේ. ණයට විකුණලා හරියන්නේ නැහැ නේ. ණයට විකම ණය ගැතුව ඇති වෙනවා. ඒගොල්ලෝ මාස 2කින් 3කින් ගෙවනවා නම් ඒත් මාස 2ක් 3ක් යනකම් අපිට කාරක ප්‍රාග්ධන ගැටලු මතුවෙන්න පුළුවන්. අත්පිට විකුත් ඒක නැහැ. එළිම සල්ලි හම්බ වෙනවනේ. පැහැදිලිද? භාගයේ බැගින් ලකුණු 1ක් ලැබෙනවා. සම්පූර්ණ ලකුණු 3යි. එතකොට මේක ගත හැකි ක්‍රියාමාර්ග නෙහුවේ. මේකේ සංඛ්‍යාව කියලා නැහැ. සංඛ්‍යාව කියලා නැහැ. තේරුණාද?
මේක අනිවාර්යයෙන්ම කරුණු දෙකයි අපේක්ෂා කරලා තියෙන නිසා තමයි භාග්‍ය බෙගින් ලකුණු එකක් දීලා තියෙන්නේ. නමුත් මම නම් හිතන්නේ මේකේ මොකද කාරක ප්‍රාග්ධනය වැඩි කරගන්න තව තියෙන විකල්ප තේරෙනවද? ඒ නිසා මේකට 4ම ලියන එක වඩා හොඳයි කෝකටත්. 4ම ලියනවා කියන මානසිකත්වයෙන් එක හොඳයි. හරිද? රයිට්. අපි ඊළඟට බලමු. පහේ රෝම ඉලක්කම් 2 ප්‍රශ්නය. සීමා සහිත සමාගමකට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. සීමා සහිත සමාගමකට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. 2008 ජනවාරි 1 වෙනිදා බඩු තොගය රුපියල් ලක්ෂ 2යි. 2008 වර්ෂයේ මිලට ගැනුම් 9,50,000යි. 2008 දෙසැම්බර් 31 බඩු තොගය 2,50,000යි. අයන්න 2008 වර්ෂයේ සමාගමේ තොග පිරිවැටුම් අනුපාතය ගණනය කරන්න. බොහොම පුංචි ගැටලුවක්නේ. ලකුණු 1යි. මතකනේ තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ මොකද්ද? තොග විකුණුම් බවට පත්වන වාර ගණන. තොග නැත්තම් අලුත් වන වාර ගණන. නැත්තම් තොග මුදල් බවට පත්වන වාර ගණන පෙන්වුම් කරන අනුපාතය. හරිනේ. එතකොට මේකේ දීලා තියෙනවා ආරම්භක තොග, අවසන් තොග, වර්ෂයේ ගැනුම්. තොග පිරිවැටුම් අනුපාතය හොයන සූත්‍රය මොකද්ද? විකුණූ භාණ්ඩවල පිරිවැය නැත්නම් විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගේ. විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගේ. ඒතර සාමාන්‍ය තොග හොයන්න පුළුවන්. මේ තොග දෙක එකතු කරා මොකද කරන්නේ? දෙකෙන් බෙදලා ගන්නවා. විකුණුම් පිරිවැය හොයන්න කොහොමද? ඒක දීලා නැහැ නේ. විකුණුම් පිරිවැය හොයාගන්න කොහොමද පුළුවන්ද? දීලා නැහැ. ප්‍රශ්නයක් හොයන්න පුළුවන්. ඇයි? අපි දන්නවා වෙළඳ ගිණුම අපට මෙවිල පේනවනේ. ආරම්භක තොගයට එකතු කරනවා ගැනු. ඒකෙන් අඩු කරනවා අවසන් තොග එකතු කරගෙන විකුණුම් පිරිවැය. එහා පැත්තෙන් විකුණුම් ගෙනාම මේ දෙකේ වෙනස දැල්ලා අපි. හරිම සරලයි. එහෙමනම් අපි අයන්න ගමු මුලින්ම තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් පිරිවැය නැත්නම් විකුණු භාණ්ඩවල ගත් මිල. විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගය. එතකොට විකුණුම් පිරිවැය කොහොමද හොයන්නේ? ආරම්භක තොගයේ තියෙනවා 2 ලක්ෂයයි. එකට ගැනුම් එකතු කරනවා 9,50,000යි. බිංදුවයි 5යි 9 2 11,50,000යි. මේකෙන් අඩු කරනවා අවසන් තොගේ 2,50,000. නම ලක්ෂයයි. එනම් විකුණුම් පිරිවැය 9 ලක්ෂයයි. බෙදනෝ සාමාන්‍ය තොගේ. තොග වර්ග දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. ආරම්භක තොගේ 2 ලක්ෂයයි. අවසන් තොගේ 2,50,000 4,50,000යි. එහෙනම් 4,50,000 බෙදීම 2 දෙවරක් 2යි දෙවරක් 2යි දෙවරක් 5යි 2,25,000යි. එනම් 2,25,000යි සාමාන්‍ය තොගය. ඒ ඉතින් මේක සුළු කරලා ගන්න. මේ බිංදු තුනට මේ බිංදු තුන ගියා 4ක් එයිද? 4 වරක් 5 20යි 4 2 8යි 2යි 10න් බිංදුව 4 2 8 හරිනේ 204ක් 800යි හරි හැකලිම 4ක් එනවනේ එහෙනම් 4යි. ඒ කියන්නේ මේක වාරයිනේ වාර. ඒ කියන්නේ තොග පිරිවැටුම් අනුපාතේ වාර 4යි. ඒ කියන්නේ 4 වාරයක් තොග ඒ නිශ්චිත කාල පරිච්ඡේදය තුලදී 4 වාරයක්. ඒ කියන්නේ දැන් මේක දීලා තියෙන වාර්ෂික දත්තනේ වර්ෂයකට තොග 4 වාරයක් අලි වෙනවා. හොඳම නෑ ඉතින්. හොඳම නෑ. ඒ කියන්නේ 4 වාරයක් කියන්නේ හරියටම මාස 3කට සැරයක් තොග විකිරෙනවා. මාස 3ක්ම කියන්නේ ගබඩාවේ තොග රැඳෙනවා.
තේරෙනවද? මේක අඩු ගානේ 24ක් ආවනම් ඒ කියන්නේ මාසෙකට දෙපාරක් විකිරෙනවා. නෑ දැන් මෙතන මාස 3කට සැරයක් තමයි විකිරෙන්නේ. මදි. මේ අනුපාතය ඉහළ යන තරමට තමයි තොග ඉක්මනින් විකිරෙන බව හැඟෙන්නේ. නැත්තම් තොග ගවඩාවේ රැඳෙන කාලේ අඩු බව හැඟෙන්නේ. එහෙනම් ඉක්මනින් තොග විකිරෙනවා, ඉක්මනින් මුදල් වෙනවා, යල්පැනීම් නැශ් වීම ලාභ නැති වෙනවා, තොග නඩත්තු වියදම් නැති වෙලා යනවා කියන වාසි ගන්න පුළුවන් වෙන්නේ මේක ඉහළ අගයක් ගත්තොත්. අපි බලමු මේක ආයෙත් අහන්නේ මෙම සමාගමේ 2007 වර්ෂයේ තොග පිරිවුම් අනුපාතයේ 3ක් නම් 2008 වර්ෂයේ ප්‍රතිඵලය ගැනීමට භාජනය කරන්න. දැන් මේකෙන් කියන්නේ දැන් 2007 වර්ෂයේ මේ අනුපාතය 3යි. 2008 4යිනේ. සුළු වර්ධනයක් තියෙනවා. මහා පරිමාණ වර්ධනයක් නෙවෙයි. ඊටාම සතුටුදායක වර්ධනයක් නෙවෙයි. දැන් 2007 අවුරුද්දේ උනේ මාස 4කට සැරයක් තමයි තොග අලෙවි වුනේ. ඇයි 3 වාරයයිනේ. අවුරුද්දට 3 වාරයයි. දැන් මේක 4 වාරයක් කියන්නේ මාස 3කට සැරයක්. අන්න චූට්ටක් තොග විකුණුම් වේගයේ ශීඝ්‍රතාවය වැඩිලා තියෙනවා. නමුත් ඒකත් ප්‍රමාණවත් මදි. අඩු ගානේ 12ක් අත්තාවන මාසයකට වරක් විකිරනවා කියලා හිතා ගන්න පුළුවන්. තේරුණාද? රයිට්. අපි අදහස මෙහෙම ලියමු. ආයන් 2007 දී තොග පිරිවැටුම් අනුපාතය අනුව 7 දී තොග පිරිවැටුම් අනුපාතය අනුව වසරකදී මාස 4කට වරක් තොග අලෙවි වූ අතර 2008 දී මෙම අනුපාතය වාර 3 සිට වාර 4 දක්වා ඉහළ යාමෙන් විකුණුම් වල තරමක ප්‍රගතියක් වාර්තා කරයි. එනම් මාස 3කට වරක් තොග අලෙවිය සිදුවේ. ලොකු වර්ධනයකුත් නෙවෙයි නමුත් වර්ධනයක් තියෙනවා. එතකොට මේ තොග පිරිවැටුම් අනුපාතය කියන එක අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ ක්‍රියාකාරී බව හඳුනාගත හැකි. ක්‍රියාකාරී බව ඇල්මැති පාර්ශවයන්ට තහවුරු කළ හැකි අනුපාතයක් කියන එක තේරුම් ගන්නට ඕනේ. තේරුණාද? ඒ වගේම ව්‍යාපාරයේ මේක දෙපැත්තක් තියෙනවා. තොග පිරිවැටුම් අනුපාතය එක් අතකින් ද්‍රවශීලතා අනුපාතයක් නේ. එක් අතකින් ක්‍රියාකාරී අනුපාතයක්. ඇයි ද්‍රවශීලතා අනුපාතයක් කියන්නේ? තොග පිරිවැටුම් අනුපාතිනුත් ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය ගැන අපිට අදහසක් ඇති වෙනවනේ. ඇයි? තොග අලෙවි වන වාර ගණන. තොග අලෙවි වන වාරයක් පාසා මුදල් ලැබෙනවනේ. ද්‍රවශීලතාවය ඉහළ යනවා. එහෙනම් එක් අතකින් එහෙනම් තොග මුදල් බවට පත්වන වාර ගණන කියන අර්ථයෙන් ගත්තොත් මේක අනිවාර්යයෙන්ම ද්‍රවශීලතා අනුපාතය. අනෙක් අතට තොග ඉක්මනින් අලෙවි වෙනවා කියන්නේ මේ අනුපාතය හිලාගයක්නේ. ඉක්මනින් අලෙවි වෙනවා යනු ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය ඉතා හොඳයි. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳයි. ගුණාත්මක භාණ්ඩ නිපදවනවා. හරිද? ප්‍රවර්ධන අංශය මගින් ඉතා හොඳින් ප්‍රවර්ධනය කරනවා. බෙදාහැරීමේ අංශය මගින් භාණ්ඩ හොඳින් බෙදා හරිනවා. වෙළඳ පොලේ පහසු ස්ථානයකින් මිලදී ගැනීමේ
හැකියාව ලැබෙන ආකාරයෙන් බෙදහැරීම කරනවා. ඒ නිසා ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. එහෙනම් ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවයත් මේකෙන් පිළිබිඹු කරනවා. ඒ නිසා මේක එක් අතකින් ක්‍රියාකාරී අනුපාතයක්, එක් අතකින් ද්‍රව්‍යශීලතා අනුපාතයක් වශයෙන් උත්තර සැලකිල්ල ගන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. දැන් ඊළඟ ප්‍රශ්නෙට පෙර මේකෙන් මෑත කාලේ කාලෙකින් ඇහුවේ නැති වුණාට විභාග වලට අහනවානේ මොනවද? තොග පිරිටුන් අනුපාතය ඉහළාගයක් ගනී නම් ඉන් ගම්ම්‍ය වන ප්‍රධාන කාරණා මොනවද කියලා අහන්න පුළුවන්. තොග පිරිටුන් අනුපාතය ඉහළාගයක් ගනී නම් ඉන් විද්‍යාමාන වන ප්‍රධාන තොරතුරු මොනවද කියලා අහුවොත් මොනවද ලියන්නේ? ඒ කියන්නේ තොග ඉක්මනින් අලෙවි වන බව. තොග ඉක්මනින් අලෙවි වෙන බව තමයි මේක මූලිකවම ගම්මේ. දෙවැනි එක තමයි ව්‍යාපාරයට බහඬ අලෙවියෙන් නිතර මුදල් ලැබෙන නිසා ද්‍රවශීලතාවයේ ඉහළාගයක් ගන්නා බව. ඇයි තොග නිතර අලෙවි වෙනවා නිතර මුදල් ලැබෙනවා. එහෙනම් ද්‍රවශීලතාවයේ ඉහළාගයක් ගන්නවා. තේරුණානේ? තුන්වෙනි එක තමයි තොග නිතර අලෙවි වෙනවා කියන්නේ මොකද්ද? තොග ගබඩාවේ රැඳෙන කාලය අඩු වෙනවා. එහෙනම් තොග නඩත්තු කිරීමට තොග පවත්වාගෙන යාමේ වියදම් විශාල ප්‍රමාණයක් දරන්න ඕනේ නැහැ. තොග නඩත්තු වියදම් පහළ යනවා. එහි ප්‍රතිඵලය වශයෙන් ලාභ ඉහළ යනවා. තොග නඩත්තු වියදම් පහළ යාම තුලින් ලාභ ඉහළ යාම. ඊළඟට තොග ගබඩාවේ වැඩි කාලයක් රැඳුනොත් තමයි තොග යල්පැනීම් නැශ්‍ය වීම අලාභවල මුහුණ දීමට සිදු වෙන්නේ. දැන් තොග රැඳෙන්නේ නැහැ ඉක්මනින් විකිනෙනවා. එහෙනම් තොග යල්පැනීම් මහා නැශ්‍ය වීම අලාභ අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? ඒ වගේම පහළ තොග පිරිවැටුම් අනුපාතයකින් ව්‍යාපාරයකට මුහුණ දීමට සිදුවන අවදානම් කියලා අහන්න පුළුවන්. අවාසි කියලා අහන්න පුළුවන්. ලක්ෂණ කියලා අහන්න පුළුවන්. ඒත් අර උත්තරවලම අනිත් පැත්ත. මොකක්ද? එකක් තමයි තොග විකිණීම පමා වෙනවා. නැත්නම් තොග විකිණීමේ වේගය අඩු වීමෙන් ව්‍යාපාරයට මුදල් ගලා එම පමා වීමෙන් ද්‍රවශීලතා ගැටලු මතුවෙනවා. හරිද? අනික පහළ නිසා තොග මොකද වෙන්නේ? ව්‍යාපාරේ ගබඩාවල රැඳෙන කාලය වැඩි. ඒ නිසා නැශ්‍ය වීම හා යල්පැනීම හානි ඉහළ යනවා. ඒත් එක්කම ව්‍යාපාරේ ද්‍රවශීලතාවය අඩු නිසා ණය හිමියන්ට සැපයුම් කරුවන්ට කලට වෙලාවට ගෙවන්න අපහසු වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කලකිරීමටපත් වෙනවා. ඉදිරියේදී ණය හිමියන්ගෙන් කෙටි කාලීන ණය සැපයුම් කරුවන්ගෙන් වෙළඳ ණය ලබා ගැනීම දුෂ්කර වෙනවා. ඒ වගේම මේ தત્ත්වය පිළිබඳ සමාජගත වෙනවා කතිකාවක්. ඒ නිසා ව්‍යාපාරයේ කීර්තිනාමය පළුදුන්නත් ඒක අනිවාර්යයෙන්ම හේතු වෙනවා. තේරුණාද? ඒ වගේම තොග වැඩි කාලයක් රැඳෙන නිසා තොග ආරක්ෂා කරගන්න, ඒ වගේම තොග පවත්වාගෙන යන්න ඉහළ නඩත්තු පිරිවැයක් දරන්න වෙනවා. ඒ වගේත් විභාගෙට මේව අහන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝම ඉලක්කම් 3. රටක ආර්ථික ශක්තිය හා සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රාථමික දර්ශකය ප්‍රයිමරි ඉන්ඩිකේටර් ව්‍යාපාර වස්තු වෙළඳපොළයි. ඒ කියන්නේ මොකද්ද? කොටස් වෙළඳපොළ කියන එකමයි. කොටස් වෙළඳපොළ කියන එකමයි. රටක ආර්ථික ශක්තිය හා සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රාථමික දර්ශකය ව්‍යාපාර වස්තු වෙළඳපොළ නැත්නම් කොටස් වෙළඳපොළයි සාකච්ඡා කරන්න. මේක විවෘත ප්‍රශ්නයක්. මේකට නිශ්චිත පිළිතුරක් නැහැ. තේරුණාද? මේකට ශිෂ්‍යයා එයාගේ දෘෂ්ටියෙන් එයා මේ ප්‍රශ්නේ හඳුනගන්න ස්වරූපයෙන් එයාගේ දෘෂ්ටියෙන් ලියන පිළිතුරේ සාර්ථක භාවය. මේ ප්‍රශ්නෙට පිළිතුර අදාළ බව අනුව ලකුණු දෙන්න තමයි පරීක්ෂකවරුන් තියෙන්නේ. දැන් මේක කියලාම තියෙනවා මේ විවෘත ප්‍රශ්නයක් බැවින් සිසුන් විවිධ ආකාරයෙන් පිළිතුරු ගොඩනගා තිබිය හැක. මේ විවෘත ප්‍රශ්නයක් බැවින් සිසුන් විවිධ ආකාරයෙන් පිළිතුරු ගොඩනගා තිබිය හැක. මෙහි ඇති අදහස මත සිසුන්ගේ පිළිතුරු සලකා බලා සුදුසු පරිදි ලකුණු දෙන්න. හරිනේ? මේ විවෘත ප්‍රශ්නයක් බැවින් සිසුන් විවිධ ආකාරයෙන් පිළිතුරු ගොඩනගා තිබිය හැක. මෙහි ඇති අදහස මත සිසුන්ගේ පිළිතුරු සලකා බලා සුදුසු පරිදි ලකුණු ලබා දෙන්න. නිශ්චිත පිළිතුරක් නැහැ. ශිෂ්‍යෝ 10 දෙනෙක් ගත්තොත් පිළිතුරු 10ක්. හැබැයි පිළිතුරු 10 ප්‍රශ්නෙට මැච් වෙන්න පුළුවන්, ගැලපෙන්න පුළුවන්. ගැලපෙනවා නම් ලකුණු 3ම ලැබෙනවා. බලන්න උත්තරේ මොකක්ද කියලා. කොටස් වෙළඳපොළක් යනු
කිසියම් රටක දේශීය හා විදේශීය ආයෝජන ඒකරාශීකරණ ස්ථානයකි. කොටස් වෙළඳපොළක් කියන්නේ යම් රටක දේශීය හා විදේශීය ආයෝජන ඒකරාශීකරණ ස්ථානයකි. හරිනේ. දැන් කොටස් වෙළඳපොළ කියන්නේ ලැයිස්තුගත පොදු සමාගම් වල කොටස් සහ ණයකර මහජනතාවත ගනුදෙනු වීමේදී ඇතිවන වෙළඳපොළ තත්ත්වයනේ. ඉතින් ඒක ඊට වඩා ඒ කියන්නේ මහ ප්‍රාණ විදියට මොකද කරන්නේ? අර්ථකථනය කරනවා. කොටස් වෙළඳපොළක් කියන්නේ කිසියම් රටක දේශීය හා විදේශීය ආයෝජන ඒකරාශීකරණ ස්ථානයක්. හරියටම හරි ඒක. මොකද දේශීය වශයෙන් ආයෝජකයන් සතු අතිරික්ත මුදල් කොටස් හා ණයකර ඇතුළු බැඳුම් කර මිලදී ගන්න යොදවනවා. විදේශ ආයෝජකයෝ තමන්ගේ අතිරික්ත මුදල් මේක ඇතුළේ යොදවනවා. එහෙනම් ඒ දේශීය විදේශීය ආයෝජකයන්ගේ ධනය ඒකරාශීකරණ ස්ථානයක් තමයි කොටස් වෙළඳපොළ කියන්නේ. රටක ආයෝජන ආර්ථිකයට ඍජුව බලපායි. රටක ආයෝජනය කියන එක ආර්ථික ඍජුව බලපානවා. ආයෝජන වැඩි වෙන්න නිෂ්පාදනය වැඩි වෙනවා. රටේ දලදේශීය නිෂ්පාදනය වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ඒකජන ආදායම වැඩි වෙනවා. ජීවන තත්ත්වය ඉහළ යනවා. ආර්ථිකය දියුණු වෙනවා. එහෙනම් රටක ආයෝජන ආර්ථිකයට ඍජුව බලපායි. ආයෝජන වැඩිවීම ආර්ථික වර්ධනයට හේතු වෙනවා. ආයෝජන වැඩිවීමෙන් අදහස් කෙරෙනුවේ ආර්ථිකය පිළිබඳ ආයෝජකයාගේ ඇති විශ්වාසය වැඩිවීමකි. තේරුණාද? ආයෝජන වැඩි වෙලයි කියන්නේ ආර්ථිකය පිළිබඳව ආයෝජකයාගේ ඇති විශ්වාසය වැඩිවීම. දැන් කොටස් වෙළඳපොලේ කොටස් හෝ බැඳුම් කර හෝ මිලදී ගන්න අපි ආයෝජනය කරන්නේ නැහැ ආර්ථිකය අවිනිශ්චිත නම්. ආර්ථික අවිනිශ්චිත නම් මතකනේ යුද්ධමය වාතාවරණයක් තියෙන කාලෙදී කොටස් වෙළඳපොලේ ආයෝජන සෑහෙන අඩු වුණානේ. අවදානම වැඩි. නමුත් කොටස් වෙළඳපොලේ දේශීය ආයෝජකයට වඩා විශේෂයෙන්ම විදේශීය ආයෝජකයා දැන් දේශීය ආයෝජකයන් වෙන්නේ අපිනේ. අපිට අපේ රටේ ආයෝජනය කිරීම ප්‍රතික්ෂේප කරන්න අපහරුනේ. අපේ රටේ අපි ජීවත් වෙන පුරවැසියන් වශයෙන් විදේශ ආයෝජකයට අපේ රට ආගන්තුකයිනේ. එයා අපේ රටේ ආර්ථිකය ඉතාම ශක්තිමත් ස්ථාවර මට්ටමක නැත්නම් එයා කොහෙත්ම ආයෝජනය කරන්න බයයි. තේරෙනවද? එහෙනම් විදේශ ආයෝජකයන් විශේෂයෙන්ම කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවා කියන්නේ ඒ ආර්ථිකයේ කෙරෙහි විදේශ ආයෝජකගේ විශ්වාසය වර්ධනයලා තියෙනවා. ඒ නිසා රටක ආර්ථික ශක්තිය හා සංවර්ධනය පිළිබිඹු කරන දර්ශකයක් වශයෙන් ප්‍රශා මාකට් එක දකින්න පුළුවන්. ඇයි කොටස් වෙළඳපොළ දියුණුවේ කියන්නේ දේශීය හා විදේශ ආයෝජන වැඩි වෙනවා. කොටස් වෙළඳපොළ දියුණු නම් දේශීය හා විදේශ ආයෝජන වැඩි වෙන්නේ ඒ ආර්ථිකයත් මොකද වෙන්නේ? යහපත් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දැන් අපිට මේක එක විදිහට අර්ථකථන කරන්න පුළුවන්. දැන් කොටස් වෙළඳපොළක් කිව්වම සමහර අය ඒක අර්ථකථනය කරනවා රටක ව්‍යාපාරිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන මූල්‍ය බලාගාරය කොටස් වෙළඳපොළ කියනවා. ඒත් හරිනේ. රටක ව්‍යාපාරිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන මූල්‍ය බලාගාරය ෆයිනෑන්ෂියල් පවර් හවුස් එක තමයි කොටස් වෙළඳපොළ. ඒක හරි. මොකද කොටස් වෙළඳපොළ විශේෂයෙන්ම ද්විතීයික කොටස් වෙළඳපොළ. විශේෂයෙන්ම ද්විතීයික කොටස් වෙළඳපොළක් නොමැති වුණා නම් පොදු සමාගම් ලැයිස්තුගත සමාගම් කොටස් නිකුත් කරලා මහජනයට ආරාධනා කරාට මහජනතාව මිලදී ගන්නේ නැහැ. ඇයි? මුදල් හිර වෙනවනේ. දැන් ද්විතීයික වෙළඳපොලේ ඕන කෙනෙකුට කොටස් විකුණලා තමන්ගේ සල්ලි ආපහු ද්‍රව්‍යශීලතාව පත් කරගන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු කොටස් මිලදී ගන්නවා. තේරෙනවද? එහෙනම් ද්විතීයික කොටස් වෙළඳපොළ කියන එක තමයි අපි මේ කොළඹ කොටස් සුමාරු කියලා කියන්නේ. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියන්නේ ඒකනේ. ඒ ද්විතීයික කොටස් වෙළඳපොළ තියෙන නිසා කොටස් මිලදී ගන්න සූදානම් මිලකල සමාගම. ඒ නිසා මිලකල සමාගම වලට අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදනය බොහොම පහසුවෙන් ඉෂ්ට වෙනවා. තේරෙනවද? ඒකයි සමාගම් වලට අවශ්‍ය මූල්‍ය සම්පාදනය කරන මේ පවර් හවුස් කියලා කියන්නේ. නැත්නම් බලාගාරය කියලා කියන්නේ. එතකොට රටක ආර්ථිකයේ ශක්තිමත් හා විශේෂයෙන්ම මේකේ නැතත් ස්ථාවර භාවය. රටක ආර්ථිකයේ ශක්තිමත් හා ස්ථාවර නම් තමයි කොටස් වෙළඳපොලේ දේශීය ආයෝජකයත් විදේශ ආයෝජකයත් ආයෝජනය කරන්නේ. ඒගොල්ලන්ගේ ආයෝජන වැඩි වෙනවා කියන්නේ රටේ ආර්ථිකයේ ශක්තිමත්. හරිද? ඒගොල්ලන්ගේ ආයෝජන වැඩි වෙනවා කියන්නේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය මූල්‍ය සම්පාදනය වෙනවා. ව්‍යාපාරවල නිෂ්පාදන කටයුතු පුළුල් වෙනවා. ජාතික නිෂ්පාදනයේ මූර්ත වශයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා ආර්ථික වර්ධනය අනිවාර්යයෙන්ම තහවුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් රටක කොටස් වෙළඳපොළ තුල දේශීය විදේශ ආයෝජන ඉහළ ගියයි කියන්නේ අනිවාර්යයෙන්ම ඒ රටේ ආර්ථිකය
යහපත් තත්ත්වයට ශක්තිමත් හා ස්ථාවර තත්ත්වයට ඒ රටේ ආර්ථිකය යහපත් ශක්තිමත් ස්ථාවර තත්ත්වයට පත් වෙලා කියලා තීන්දුව කරන්න පුළුවන් හොඳම නිර්ණායකය තමයි කොටස් වෙළඳපොළ. මොකද ආර්ථිකය අවිනිශ්චිත නම් ආර්ථිකය අපි තුමු උත්පාත අවපාතවලට ලක් වෙනවා නම් තේරෙනවද අනිවාර්යයෙන්ම කොටස් වෙළඳපොළේ ආයෝජන සීමා වෙනවා. විශේෂයෙන්ම දේශීය ආයෝජකය නෙවෙයි විදේශීක ආයෝජකයා ආයෝජනය කරන්නේ. ඒ නිසා රටක කොටස් වෙළඳපොළ රටක ආර්ථික ශක්තිය සංවර්ධනය මැනබැලිය හැකි හොඳම නිර්ණායකයක් වෙනවා. හොඳම මිනුම් දණ්ඩක් වෙනවා. තේරෙනවද? ආර්ථිකය අපි කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් ආර්ථිකය අවිනිශ්චිත නම් ආර්ථිකයේ දේශපාලන හා ආර්ථික ස්ථාවර භාවයෙන් නැත්නම් කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නේ. දේශපාලන හා ආර්ථික ස්ථාවර භාවයේ පවතින නිසා තමයි කොටස් වෙළඳපොළේ දේශීය ආයෝජකයත් විදේශ ආයෝජකයත් ආයෝජන පුළුල් කරන්නේ. ඒක එරන් රටක දේශපාලන ආර්ථික ස්ථාවර භාවයේ සලකුණක් වශයෙන් උත්සලකන්න පුළුවන් කොටස් වෙළඳපොළ. අපිට ඒක මේ විදිහට ලියන්න පුළුවන්. දැන් මේක එකම ක්‍රමේ නෙමෙයිනේ. තේරෙනවද? උත්තරය ලියලා පෙන්නන්න බලමුකෝ. හෝ කියලා දාන්නකො. හෝ රටක දේශපාලන හා ආර්ථික ස්ථායීතාවය තහවුරු වී ඇතනම් පමණක් කොටස් වෙළඳපොළ තුල සිදු කරන ආයෝජන ඉහළ යන බැවින් ආර්ථික ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වය මැනීමට භාවිතා කළ හැකි සලකුණක් හෝ මිනුම් දණ්ඩක් ලෙස කොටස් වෙළඳපොළ සැලකිය හැකිය. මේ වගේ පිළිතුරක් ලියුවොත් හොඳටම ප්‍රමාණවත්. මේක තේරුම් මේක දැන් මේ අදහස් දෙකන්නේ මේ මාකිනි ස්කීම් එකේ දීපු උත්තරේ මේ මම දීපු උත්තරේ මේ දෙකටම වඩා තවත් වෙනස් ආකාරයක මේක ලියන්න පුළුවන්. මොකද රටක ආර්ථික ශක්තිය සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රාථමික දර්ශනයේ ව්‍යාපාර වස්තු වෙළඳපොළ. හරිද? ඒ කියන්නේ ව්‍යාපාර වස්තු වෙළඳපොළේ ආයෝජනයේ පහත වැටෙනවා රටක ආර්ථික ශක්තිය හා සංවර්ධනයේ තහවුරු වෙලා නැත්තම්. රටක ආර්ථික ශක්තිය හා සංවර්ධනයේ තහවුරු කර වෙලා නම් තමයි ආයෝජන වැඩි වෙන්නේ. අනික් අතින් ඒ ආයෝජන වැඩිවීම තුළින් මොකද රටේ ජාතික නිෂ්පාදනය මූර්ත වශයෙන් වැඩි වෙනවා. ඒ තුළින් නැවත ආර්ථික වර්ධනය තහවුරු වෙනවා. පැහැදිලිනේ? ආදරණීය දරුදරියනි, අපි අද දවසේ පාඩම් පරිච්ඡේදයනුත් මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ විභාග ගැටලු කීපයක්ම සාකච්ඡා කරා. ඒවා ප්‍රශ්නවල ස්වරූපයන්, ප්‍රශ්නවලට අවතීර්ණ විය යුතු ආකාරය, ප්‍රශ්න හඳුනාගත යුතු ආකාරය, පිළිතුරු ගොනු කරන ආකාරය සහ පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලැබෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. අපි විශේෂයෙන්ම මේ අවසාන සාකච්ඡා කළ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සාමාන්‍ය දැනීමයි විශේෂ දැනීමයි දෙකම මිශ්‍ර කරගෙන සාර්ථකව ලකුණු තුනම ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් වශයෙන් තමයි මම මේක දකින්නේ.
දැන් සමහරට අපි කියන්නේ විෂය කටපාඩම් කරන ළමයි ඉන්නවනේ. ඒගොල්ලන්ට මේක ලියන්න බෑ. විෂය සහ සාමාන්‍ය දැනීම පිළිබඳ බුද්ධිමත් ළමයෙකුට මේකට සම්පූර්ණයෙන් ලියන්න පුළුවන්. මොකද මේකට මාකින් ස්කීම් එකේ නිශ්චිතව නම් කරන පිළිතුරක් අපිට කියන්න බෑ. මේක කියලාම තියෙන විවෘත ප්‍රශ්නයක් කියලා. ඒ නිසා සිසුන් ප්‍රශ්නේ නිවැරදිව වටහාගෙන සිසුන්ගේ මානෙන් මේකට සාර්ථකව පිළිතුරු ලියන තරමට ලකුණු ලැබෙනවා. ඉතින් මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්නයකුත් අපි කතා කරා. හොඳ ප්‍රශ්නයක්. ඒ වගේ අපි ඉදිරි පාඩම් පරිච්ඡේද තුලිනුත් තව විභාග ප්‍රශ්න කීපයක්ම කතා කරන් තියෙනවා. ඊට පස්සේ මම ගොඩක් වෙහෙසිලා කැප වෙලා 2022 23 වර්ෂවල පැවැත්වුණු විභාග වෙනුවෙන් අනුමාන කරලා හදපු ආදර්ශ ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් පැහැදිලිවම ඔබට විභාගයට ලියන්න අවශ්‍ය යහපත් මානසික ශක්තිය විභාගයට ලිවීමට අවශ්‍ය ලිවීමේ කුසලතාවය වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසාම ඉදිරි පාඩම් පරිච්ඡේදත් අනිවාර්යයෙන්ම පරිශීලනය කරන්න බලාපොරොත්තු වෙන්න. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයකින් නැවත මේ වගේම ප්‍රශ්න විශ්ලේෂණයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.